ඔක්කොම කලින් නැගිට. ගරු කතානායකතුමනි ස්තුතිවන්ත වෙනවා අවස්ථාව ලබා දීම පිළිබඳව. පළමුවෙන්ම ගරු කතානායකතුමනි දැනුවත් කළ යුතුයි විදුලි බල හා බලශක්ති විෂයට අදාළව ඕනෑම ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න අපි සූදානම් මේ සභාවේ නැගෙන. ඒ වගේම ගරු කතානායකතුමනි මම හිතනවා මේ මොහොතේ මගේ වගකීමක් තියෙනවා යුතුයකමක් තියෙනවා මේ සභාවට වගේම රටට දැනුවත් කරන්න තිබෙන ඉන්ධන තොග සහ මේ තිබෙන අර්බුදය පිළිබඳව. පසුගිය දවසේ විශේෂයෙන්ම අග්‍රාමාත්‍යතුමා එතුමාගේ කතාවේදීත් පැහැදිලි කරා මේ රටේ තිබෙන ඉන්ධන තොග පිළිබඳව යම් අදහසක් දුන්නා සහ ඉන්ධන මිලදී ගැනීමේ කටයුතු කිරීමේදී තියෙන අපිට අභියෝගාත්මක තත්ත්වය පිළිබඳව. ගරු කතානායකතුමනි විශේෂයෙන්ම අද වන විට අපිට ප්‍රමාණවත් ඩීසල් තොග ලැබිලා තිබෙනවා. ඊයේ දවස වෙන විට අපි දිවයින පුරා සියලුම ඉන්ධන පිරවුම්හල් වලට ඩීසල් සුපර් ඩීසල් සහ ඔටෝ ඩීසල් කියන දෙකම අපි බෙදා හැරීමේ කටයුතු වල යෙදලා ඉන්නවා. අපි බලාපොරොත්තු වෙනවා අද හවස වෙනකොට අපේ රටේ තිබෙන සියලුම ඉන්ධන පෙරවුම්හල් වලට 1190ක් තමයි සක්‍රියව තිබෙන්නේ. 1300ක් තිබුණාට ඒ 1190ටම අවශ්‍ය ඔටෝ ඩීසල් සහ සුපර් ඩීසල් කියන එක අකණ්ඩව ලබා දෙන්න. ඒ කියන්නේ අද දවස් විතරක් ලබා දීලා නවත්තන්න විතරක් නෙවෙයි ඉදිරි සති කිහිපය සඳහාත් අකණ්ඩව ඩීසල් ලබා දීමේ කටයුතු අපි කරන්න අපි බලාපොරොත්තු වෙනවා. නමුත් පෙට්‍රල් පිළිබඳව අපිට ගැටලුවක් තිබෙනවා. විශේෂයෙන්ම ඊයේ පෙරේද දවසේ අග්‍රාමාත්‍යතුමා කරපු කතාවෙත් කිව්වා පෙට්‍රල් තිබෙන්නේ එක දවසකට පමණයි කියලා. අපේ මුහුදු සීමාවේ පසුගිය මාර්තු මාසයේ 28 වෙනිදා පමණ ඉඳලා පෙට්‍රල් නෞකාවක් තිබෙනවා. අපිට නමුත් තිබෙන ගැටලුව තමයි මේ සියලු දෙනාම දන්න කාරණාව මේ රටේ තියෙන මූල්‍ය අර්බුදයත් එක්ක අපිට ඩොලර් නැහැ ඒ අවශ්‍ය නෞකාවලට අවශ්‍ය මුදල් ගෙවලා මිලදී ගැනීමේ කටයුතු කරන්න. ඒ වගේම ඒ තිබෙන නෞකාවට මීට පෙර කරපු සැපයුමක් වෙනුවෙන් මීට මාස කීපයකට පෙර කරපු සැපයුමක් වෙනුවෙන් ඩොලර් මිලියන 53ක මුදලකුත් තිබෙනවා ගෙවීම් කටයුතු කරන්න. ඒ නිසා මේ තියෙන නෞකාවට දැන් තියෙන මිල වගේම ඊට පෙර කියන්නේ ජනවාරි මාසයේ කරපු සැපයුමක් වෙනුවෙන් තියෙන ඩොලර් මිලියන 53ක් ඒක මේ ණයවර ලිපියක් විවෘත කරලා තිබුණේ. නමුත් ඒක ඒ බැංකු පද්ධති තුලින් සිදු කිරීමට නොහැකි වීම නිසා ඒ නෞකාව නිදහස් කරන්න එකඟ වුණේ නැහැ. ඒ සමාගම අදාළ සමාගම ඒ මුදල් දෙකම පියවීමේ කටයුතු සිදු කරනකම්. ඊයේ දවසේ තමයි මහ බැංකුවේ විසින් ලබා දීපු නිශ්චිත ගෙවීම් කාලසටහනක් අනුව අගෝස්තු මාසයේ ඉඳලා දින 15කින් මේ කටයුතු ගෙවා නිම කරන්න ඒ පරණ තිබුච්ච මිල ගෙවලා ඉවර කරන්න ඒ සමාගමට ලබා දීපු ලිඛිත පොරොන්දුව මත තමයි දැන් ඒ සමාගම අපිට පොරොන්දු වෙලා තියෙන්නේ මේ තියෙන නෞකාවේ මුදල ගෙව්වට පස්සේ අපිට නිදහස් කරගන්න පුළුවන් කියලා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා අද දවසේ වෙනකොට තාමත් ඒ වෙනුවෙන් මුදල් සොයාගෙන නැහැ. නමුත් කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කළ පහුගිය දවසේ අපි මුදල් සොයා ගැනීම සඳහා ලේඛනයක් ඉදිරිපත් කරා. අපි බලාපොරොත්තු වෙනවා අද දවසේ හෙට දවසේ මේ නෞකාව නිදහස් කරගෙන මේ කටයුත්ත කරන්න. ඒ නිසා තමයි අපි පහුගිය දින කිහිපේ ඉල්ලීමක් කරේ. මේක අපි හංගන්න දෙයක් නැහැ. අපි ඉල්ලීමක් කරේ තෙල් පෝලිම් වල රැඳිලා ඉන්න එපා කියන එක. විශේෂයෙන්ම ඩීසල් වලට කිසි ගැටලුවක් නැහැ. ඩීසල් අපි අකණ්ඩව ලබා දීමේ කටයුත්ත කරනවා. නමුත් අපි දැනුත් ඉල්ලනවා ඔබතුමන්ලගෙන් පෙට්‍රල් සඳහා පෝලිම් වල රැඳිලා ඉන්න එපා. මොකද අද දවසෙත් හෙට දවසෙත් කියන දවස් දෙක අපිට මේ බෙදා හැරීම කටයුතු කරන්න තාමත්ම සීමිත තිබෙන තොගත් එක්ක. ඒතරේ තියෙන සීමිත තොග අත්‍යවශ්‍ය සේවා සපයන විශේෂයෙන්ම ගිලන් රථවලට අත්‍යවශ්‍ය සේවා කරන අනෙකුත් ආයතන වලට ඒ කටයුතු වල බෙදා හැරීම සඳහා විවිධ ඉන්ධන පෙරවුම් වලට පමණයි අපිට ලබා දීමේ කටයුතු කරන්න සිදුවෙනවා. අපි කනගාටු පළ කරනවා. අපි දන්නවා ත්‍රිරෝද රථ දුවන්න වෙන්නේ ඒ දවයිටකව ලැබෙන ඉන්ධන වලින්. නමුත් අපි ආණ්ඩුවක් හැටියට ඒ පිළිබඳව අපේ කනගාටුව පළ කරනවා. නමුත් අපි ඔබතුමාලට කියනවා විශේෂම ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා අද හෙට කියන දින දෙකේ මේ පෝලිම් වල රැඳිලා ඉන්න එපා පෙට්‍රල් ලබා ගැනීම වෙනුවෙන්. මොකද පෙට්‍රල් ලැබෙන්නේ ඉතාමත්ම සීමිත ප්‍රමාණයක් මේ දින දෙක ඇතුලේ. නමුත් අපි බලාපොරොත්තු වෙනවා සිකුරාදා දවසේ ඉඳලා දවස් 3ක්වත් යනවා අඩුම තරමේ මේ පෙට්‍රල් කියන එකත් මේ සමස්ත ඉන්ධන පෙරවුම් වලට බෙදලා ඉවර කරන්න. එතන දවස් 3ක් විතර යනවා. ඒ නිසා සෙනසුරාදා ඉරිදා වගේ වෙනකොට තමයි අපිට පෙට්‍රල් ඩීසල් කියන දෙක සමස්ත වශයෙන් දෙන්න පුළුවන්. නිසා ඒ නිසා තොග එකතු කරන්න එපා. ඒ වගේම මේ සභාවේදී විවිධ ප්‍රශ්න කරා දැන් විවිධ රටවල් වලින් ඉන්ධන මිලදී ගන්න පුළුවන් අඩු මුදලට හොඳ ප්‍රමිතියට ඇයි මේක කරන්නේ නැත්තේ කියලා. ගරු කතානායකතුමනි අපේ අමාත්‍යාංශයට යෝජනා 67ක් ලැබිලා තිබුණා. ඊයේ 67 අතරින් අපි ඒ යෝජනා වලින් ක්‍රියාත්මක කළ හැකි ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි මේ රටේ ප්‍රමිතීන්ට ගැලපෙන මේ රටේ මිල ක්‍රමවේදයට ගැලපෙන ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි කියලා අපි 39ක් හඳුනාගත්තා. ඒ 39 සැපයුම් කරුව අපි වෙනම ඊයේ කැඳෙව්වා. නමුත් අපිට ප්‍රශ්න තියෙන කරු කතානායකතුමනි මොන යෝජනාව කරත් ණයවර ලිපි විවෘත කරලා අපිට ආනයනය කරන්න පුළුවන් කමක් නැහැ.
ණයබර ලිපි විවෘත කරන්න රාජ්‍ය බැංකු දෙකටම පුළුවන්කමක් නැහැ. අපි අනික් තියෙන අනිකුත් පෞද්ගලික බැංකු වලට ගියා ණයබර විවෘත කරන්න. පහුගිය සතියේ SBI බැංකුවට අපි ගියා. මහා බැංකුව හරහා ඒකටත් අවශ්‍ය ගැරන්ටියක් දුන්නා. නමුත් ඔවුනුත් ඉල්ලුවේ සම්පූර්ණ මුදල තැන්පත් කරන්න කියලා. ඒතර සම්පූර්ණ මුදල තැන්පත් කරනවා කියලා කියන්නේ සාමාන්‍යයෙන් එක නෞකාවට අඩුම තරමේ ඩොලර් මිලියන 40ක් අවශ්‍යයි. අපි ඇස්තමේන්තු කරලා තියෙනවා ජුනි මාසය සඳහා පමණක් අපිට ඩොලර් මිලියන 530ක් අවශ්‍යයි අපිට ආනයනය කරන්න ඉන්ධන ආනයනය කරන්න. ඉන්දියානු ණය ක්‍රමය යටතේ අපිට යම් කොටසක් ලැබෙනවා. නමුත් ඉන්දියානු ණය ක්‍රමය යටතේ ලැබුණත් හැම මාසෙකම අපේ ඉන්ධන බිල අද ඩොලර් මිලියන 530ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. මේක මීට අවුරුදු දෙකකට ඉස්සෙල්ලා තිබුණේ ඩොලර් මිලියන 150යි 200 අතරේ. අපේ ඉන්ධන මිල ඉහළ යාම, ඩොලර් එකේ මිල ඉහළ යාම, ඒ වගේම අවශ්‍යතාවය වැඩි වීම. මොකද විදුලි බලය නොමැති වෙලාවෙත්, ගෑස් නොමැති වෙලාවෙ දෙකම අතරේ මේ අපිට ඉන්ධන සඳහා තියෙන ඉල්ලුම වැඩි වෙලා තියෙනවා. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා සමහරු මේක ව්‍යාපාරයක් බවට පත් කරන් තියෙනවා. අපි දැකලා තියෙනවා අපිට බුද්ධ්‍යංශ වලින් වාර්තා කරලා තියෙනවා, ආරක්ෂක අංශ වලින් වාර්තා කරලා තියෙනවා සමහරු අද දවසේ ගිහිල්ලා තමන්ගේ රථයට ඉන්ධන ටික එකතු කරගෙන නැවත වතාවක් ඉන්ධන ටික වෙන තැනක දාලා ආයෙසරයක් යනවා ඉන්ධන ටික එකතු කරගන්න. ඒ ඉන්ධන ටික ගිහිල්ලා වෙළඳ පොලේ විකුණනවා ඊටත් වැඩිය බිඳලකට. ඒ නිසා මේක කරන්න එපා කියන එක අපි ඉල්ලීමක් කරනවා. රැඳිලා ඉන්න එපා. රැඳිලා හිටියට ඊළඟ දවස් දෙක ඇතුලේ ඉන්ධන අපිට ලබා දෙන්න ක්‍රමවේදයක් නැහැ. ඒ නිසා අපි ගෞරවයෙන් ඉල්ලනවා, කාරුණිකව ඉල්ලනවා ඒ ඉන්ධන පෝලිම් වල රැඳිලා ඉන්න එපා කියන එක මේ ඉදිරි දින දෙක ඇතුලේ ඩීසල් සඳහා කිසි ගැටලුවක් නැහැ. ඩීසල් අපි අඛණ්ඩව ලබා දීමේ කටයුතු කරනවා. ඊයේ දවසෙත් මෙට්‍රික් ටන් 7000කට වැඩි ප්‍රමාණයක් අපි ලබා දෙන්න කටයුතු කරා. අපි හැකි කඩ නෙමෙයි. අපි මේ කටයුතු निराකරණය කරගන්න කටයුතු කරනවා. නමුත් මේක අමාරු අසීරු කාරණාවක්. මේක අපිට තනියෙන් කරන්න පුළුවන් කාරණාවක් නෙවෙයි. ඒ නිසා අපි ඔබතුමන්ලාගේ ඉල්ලීමක් කරනවා ඔබතුමන්ලාගේ හොඳ යෝජනාවක් තියෙනවා නම් හොඳ ප්‍රායෝගික යෝජනාවක් තියෙනවා නම් අපිට ඉන්ධන මිලදී ගන්න ක්‍රමවේදයක් තියෙනවා නම් දැන් තියෙන තත්ත්වය හැටියට ගරු කතානායකතුමනි අපිට ඉන්ධන මිලදී ගන්න පුළුවන් වෙන්නේ එක රුපියල් වලින් තැන්පත් කරන්න පුළුවන් නේ 100% මුදල තැන්පත් කරන්න බෑ අපිට 120ක 30ක මුදලක් තැන්පත් කරලා අර ණයවර ලිපියේ දින 180ක් හෝ දින 90ක් තියෙනවා නම් ඒ කාලේ වකවානුව තුළදී ඒ මුදල ගෙවීම සඳහා කරන්න පුළුවන් වෙන්නේ මොකද ඩොලර් මිලියන 735ක් තියෙනවා පරණ ඉන්ධන වලට ගෙවන්න තියෙන මුදල් LC මැචුව වෙනකට ඒ නිසා මේ කටයුතු ඉතාමත්ම අමාරු කාරණාවක් නමුත් අපි මේ වෙනුවෙන් රජයක් හැටියට වගකීමක් කරගෙන කටයුතු කරනවා නැවත වතාවක් ඉල්ලනවා පෙට්‍රල් සඳහා මේ ඉදිරි දින දෙක ඇතුලේ පෝලිම් වල රැඳිලා ඉන්න එපා ඩීසල් අපි අඛණ්ඩව ලබා දීමේ කටයුතු කරනවා පෝලිම් වල රැඳිලා හිටියා කියලා අපිට ඉන්ධන සැපයුම් කරන්න පුළුවන් කමක් නැහැ කියන එක මේ වෙලාවේ ඉතාමත්ම කාරුණිකව මතක් කරනවා. බොහොම ස්තුතියි. අලවතුවල මන්ත්‍රීතුමාගේ රීති ප්‍රශ්නය. ගරු කතානායකතුමනි කතා කරන්න එපා. ගරු කතානායකතුමනි ඔබතුමාගේ පළවෙනියටම අවධානය යොමු කරන්න කැමති මේ මන්ත්‍රීතුමල්ලා කාලීන ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙන්නේ. දැන් මේ පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ ගෑස් සම්බන්ධයෙන්, ගෘහස්ත ගෑස් සම්බන්ධයෙන්. දැන් මෙතුමා ඉන්ධන සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරා. අපි බලාපොරොත්තු වෙනවා මේ වෙනකොට සෑම ගෑස් ස්ථානයකම ගෑස් ටැංකි තියාන විශාල පිරිසක් දවස් ගාණක් ඉන්නවා. මේ සම්බන්ධයෙන් අඩු ගානේ අගමැතිතුමා හරි ඇමතිවරු නැත්තම් මේකට ප්‍රකාශයක් කරන්න. මොකද මිනිස්සු රස්සියාදු වෙනවා. ඉතින් මේ අර දැන් ඉන්ධන සම්බන්ධයෙන් ඇමතිතුමා කිව්වා යම් කාරණාවක්. නමුත් අපි ඉන්ධන පිළිබඳව අපි දකිනවා දිග පෝලිං. ඉතින් මේවා ගැන දැනුවත් කරන්න. මොකද එක පැත්තකින් මිනිස්සු කාලේ අපරාධේ. ඉතින් ඒ නිසා අපි කියනවා ගෘහස්ත ගෑස් සම්බන්ධයෙන්ුත් කවුරු හරි ඇමති කෙනෙක් හරි අගමැතිතුමා හරි මේ සම්බන්ධයෙන් දැනුවත් කරන්න. අද විශාල පෝලිං ගණනාවක් තියෙනවා. මේ අහලා තියෙන ප්‍රශ්න වල පළවෙනි ප්‍රශ්නේ ඒක. ඉතින් ඒ නිසා වැදගත් මේ මන්ත්‍රීතුමාලා අහන ප්‍රශ්නත්. හරි බොහොම ස්තුතියි. ඔව් ඇමතිතුමා මේ ප්‍රකාශයට උත්තරයක් දෙනවද? ගරු කතානායකතුමනි මගේ විෂයට අදාළ නොවුනත් ලිට්‍රෝ සමාගම පිළිබඳවත් යම් කරුණු දැක්වීමක් කරන්න පුළුවන්. පෙරේදා දවස වන විට ඊයේ දවස වන විට නැව් දෙකකට අග්‍රාමාත්‍යතුමා සහ මේ මුදල් අමාත්‍යංශ එකතු වෙලා මුදල් ගෙවලා තිබුණා නෞකා දෙකකට ගෑස් ගෙන්වීම සඳහා. ඒ නව ඊයේ දවසේ අපේ වරායට ලං වෙලා තිබුණා. නමුත් මුහුදේ තිබෙන තත්ත්වය නිසා මුහුදේ තිබෙන රළුභාවය නිසා අපේ වෙනදට ගොඩබාන ස්ථානයට ගොඩබාන්න නොහැකි වෙලා තියෙනවා. දැන් අද උදෑසන තමයි කොළඹ වරායට ඒ ගෑස් නෞකාව ගොඩබාලා එතන ඉඳලා ප්‍රවාහනය කරලා තමයි ගෑස් ටික ගෙනියන්න වෙන්නේ ලිට්‍රෝ සමාගම වෙත. ඒ නිසා අද උදෑසන ඉඳලා නිෂ්පාදන කටයුතු ආරම්භ කරලා බෙදා හැරීමේ කටයුතු ආරම්භ කරන්න ලිට්‍රෝ සමාගම බලාපොරොත්තු වෙලා හිටියට අද ඒක නොහැකි වෙනවා කියන එක ලිට්‍රෝ සමාගම අද දැනුවත් කරලා තියෙනවා ප්‍රවෘත්ති නිවේදනයක් මගින්. ඒ නිසා හෙට දවසේ ඉඳලා තමයි ලිට්‍රෝ සමාගමෙත් ඒ කටයුතු කරන්න වෙන්නේ. ඒ නිසා අපි ඒ වගේම ඉල්ලනවා පෙට්‍රල් වගේම ගෑස් වලටත් අද දවසේ පෝලිම් වල රැඳිලා ඉන්න පිරිසට පෝලිම් වල රැඳිලා ඉන්න එපා. මොකද අද දවසේ එවැනි කටයුත්තක් සිද්ධ කරන්න පුළුවන් කමක් නැහැ කියන එක. හෙට දවසේ ඉඳලා තමයි සිද්ධ වෙන්නේ. නමුත් හෙට දවසේ ඉඳලා සිද්ධ වෙනකටත් 80000යි දවසකට ගහන්න පුළුවන් වෙන්නේ. ඒ 80000කට ගහනකට මේ රීජන්ස් වල තියෙන 42ක් තියෙන අලෙවි නියෝජිතයෝ. එතන මේ 80000 බෙදිලා යනකට දැනට තියෙනවා මිලියන 4ක් ගෑස් සිලින්ඩර් හිස් ගෑස් සිලින්ඩර් බවට පත් වෙච්ච. එතන මේ ලිට්‍රෝ සමාගමේ 40ක් තියෙනවා.
ඒතර ලක්ෂ 40න් 80000 ගානේ නිකුත් වුණත් සාමාන්‍යයෙන් දවස් 20ක වගේ කාලයක් යනවා මේක යථා තත්ත්වයටපත් වෙන්න. ඒ නිසා අපි ක්‍රමවේදයක් සකස් කරන්න බලාපොරොත්තු වෙනවා. මුදල් අමාත්‍යාංශය හරහා මේක බෙදා හැරීමේ කටයුත්තත් නිසියාකාරව කරන්න. මොකද අපි දන්නවා සමහර තැන්වල ජනතාව අත්‍යවශ්‍ය සේවාවක් හැටියට ඒක ගන්න පෙළඹෙලා ඉන්නවා. නමුත් සමහර තැන්වල සංවිධානාත්මකව මේක ලැබෙන්නේ නැහැ කියලා දැනුවත්වත් සමහර තැන්වල සංවිධානාත්මක ඉන්නවා. නිසා සංවිධානාත්මකව ඉන්නේ නැතුව අද දවසෙත් හෙට දවසෙත් ඒ වෙනුවෙන් අපි ඉල්ලීමක් කරනවා පෝලිම් වල රැඳිලා ඉන්න එපා කියන එක. ස්තුතියි. ඔව් බුද්ධික